රයිට් අයිබෝන් අපි පටන් ගන්න යන්නේ තුන්වෙනි පාඩම ශාක පිළිබඳ කතා කරන්න. ඒතර අපි දෙවෙනි පාඩමේදී සාකච්ඡා කරේ සතුන් පිළිබඳවනේ. තුන්වෙනි පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ ශාක පිළිබඳ. එතකොට අපි ගත්තොත් එහෙම අපේ මේ පෘථුවියේ තියෙන ශාකවල විශාල විවිධත්වයක් තියෙනවා. විවිධත්වයක් කියලා කියන්නේ ලෝකයේ තියෙන හැම ගහක්ම එක වගේ නෙවෙයිනේ. ශාකයෙන් ශාකයට එයාලගේ තියෙන ලක්ෂණ එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා ලෝකයේ තියෙන ශාකවල විශාල විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වයට හේතුව තමයි ඒ ශාක ඒ පරිසරවලට හැඩගැහෙන්න විවිධ ලක්ෂණ පෙන්වීම. අපි ඒවට කියනවා අනුවර්තන කියලා. ඒ කියන්නේ පරිසරයට හැඩගැහෙන්න ඕනනේ. නැත්නම් ඒ කට්ටියට පැවැත්මක් නැහැ. ඒ නිසා යාළගේ විවිධ හැඩගැසීම් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් පුතේ දැන් ජලය අඩු ප්‍රදේශ තියෙනවානේ. අපි ඒවට කියන්නේ ශුෂ්ක ප්‍රදේශ කියලා. ඒ කියන්නේ අවුරුද්දටම වහින වැස්ස අඩුයි, පසේ ජලය අඩුයි, ඊළඟට පරිසරයේ උෂ්ණත්වය වැඩි. ඒ වගේ ගස්වලට ජලය ඊටාම අඩු ප්‍රමාණයක් ලැබෙන්නේ. ඒතකොට ඒ ගහක් ගන්න වතුර ටික රැක ගන්න යාළගේ විවිධ හැඩගැසීම් තියෙනවා. දැන් උදාහරණයක් සාමාන්‍ය ශාක පත්‍රයක් මහත නැහැනේ. හැබැයි වා බැලුවොත් එහෙම කෝමාරිකාවල, අක්කපානවල පත්‍රයක් බැලුවොත් මහතයිනේ. ඒ කට්ටිය පත්‍රය මහත් කරගෙන ඒක ඇතුලේ යම් ජල ප්‍රමාණයක් ගබඩා කරගෙන තියාගෙන ඉන්නවා. ඒතර ඒ ගබඩා කරන ජලය එයාලට ඒ ශුෂ්ක පරිසර ජය ගන්න. ඒ ජලය අඩු පරිසරවල ජීවත් වෙන්න හැඩගැසීමක් වෙනවා. හරි නේද? හරි. එහෙනම් ශාකවල විශාල විවිධත්වයක් තියෙනවා. දැන් අපි ගත්තොත් ඔයා ගස් දෙකක් ගැන හිතන්නකෝ. අඹ ගහකුයි කොස් ගහකුයි හිතුවොත් එහෙම අඹ ගහේ සහ කොස් ගහේ කොච්චර වෙනස්කම් තියෙනවද? කොස් ගහකුයි පොල් ගහකුයි ගැන හිතුවොත් නේද? කොස් ගහේ පොල් ගහේ කොච්චර වෙනස්කම් තියෙද? ඊළඟට පොල් ගහේ ක්‍රෝටන් ගහේ කොච්චර වෙනස්කම් තියෙද? ක්‍රෝටන් ගහේ උත්තිර කියන ශාකේ කොච්චර වෙනස්කම් තියෙද? ඒ නිසා මේ පරිසරයේ තියෙන ශාක අතර විශාල විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වයක් ඇති වෙලා තියෙන්නේ එයාලා ඒ පරිසරවලට හැඩගැහෙන්න විවිධ අනුවර්තන පෙන්වන නිසා. හරි. අපි එකින් එක ලියාගෙන ලියන්න මාතෘකාව ප්‍රධාන මාතෘකාව ලියන්න ශාක කොටස්වල විවිධත්වය හා ශාක කොටස්වල විවිධත්වය හා ඒවායේ කෘත්‍ය. ශාක කොටස්වල විවිධත්වය හා ඒවායේ කෘත්‍ය. කෘත්‍ය කියලා කියන්නේ කාර්යයක් නේද? ශාක කොටස්වල විවිධත්වය හා ශාක කොටස්වල විවිධත්වය හා ඒවායේ කෘත්‍ය. කෘත්‍ය කියන්නේ ඒ වගේ කාර්ය කියන එක. ශාක කොටස්වල විවිධත්වය හා ඒවායේ කෘත්‍ය. ලියන්න තරුවක් දාලා ලියන්න මෙහෙම. ශාකවල විශාල විවිධත්වයක් පවතී. ශාකවල විශාල විවිධත්වයක් පවතී. ශාකවල විශාල විවිධත්වයක් පවතී. ශාකවල විශාල විවිධත්වයක් පවතී. ඊළඟ තත්ලඟුණ මෙම විවිධත්වයට හේතුව තම පැවැත්ම සඳහා පරිසරයට දක්වන අනුවර්තන පැවතීමයි. 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 දැන් පුතේ අපිට මේ ලෝකයේ තියෙන ශාක මෙන්න මෙහෙම වර්ග කරන්න පුළුවන්. අපි කියන්නේ ශාක වර්ගීකරණය කියලා. ලෝකයේ තියෙන ශාක මේ විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. පළවෙනියට මම බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියලා.
මේ ලෝකයේ තියෙන ශාක වර්ග කරනවා සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියන වර්ග දෙකකට බෙදෙනවා. උදේ සපුෂ්ප ශාක කියලා කියන්නේ පුෂ්ප හට ගන්න ශාක. අපුෂ්ප ශාක කියලා කියන්නේ පුෂ්ප හටගන්නේ නැති ශාක. සපුෂ්ප ශාක කියන්නේ පුෂ්ප හට ගන්න ශාක. අපුෂ්ප ශාක කියන්නේ පුෂ්ප හටගන්නේ නැති ශාක. මෙන්න මේ සපුෂ්ප ශාක නැවත අපි වර්ග දෙකකට බෙදනවා. ඒ තමයි මේ විදිහට ඒක බීජපත්‍රී ශාක, ඒක බීජපත්‍රී ශාක, දෙවෙනි වර්ගයට කියනවා අපි ද්විබීජපත්‍රී ශාක කියලා. ඒක බීජපත්‍රී ශාකයි ද්විබීජපත්‍රී ශාකයි කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මේ අපුෂ්ප ශාක මල් පිපෙන්නේ නැති ශාක, ඒවත් අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට මේ විදිහට. බීජ හට ගන්නා අපුෂ්ප ශාක, අපුෂ්ප ශාක, අපුෂ්ප ශාක කියන්නේ මල් පිපෙන්නේ නැති වුණාට මේ බීජ හට ගන්නවා. ඊළඟට දෙවෙනි වර්ගය තමයි බීජ හට නොගන්නා, බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. මෙන්න මේ විදිහට අපිට ශාක වර්ග කරන්න පුළුවන්. පුෂ්ප හට ගන්න ශාක සපුෂ්ප ශාක, පුෂ්ප හට ගන්නේ නැති ශාක අපුෂ්ප ශාක. ඊළඟ සපුෂ්ප ශාක නැවත වර්ග දෙකකට, ඒක බීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාක. අපුෂ්ප ශාක නැවත වර්ග දෙකකට, බීජ හට ගන්නා පුෂ්ප ශාක සහ බීජ හට නොගන්නා පුෂ්ප ශාක. දැන් මේ පැත්තට උදාහරණ ගත්තොත් උදේ, මේ පැත්තට උදාහරණ ගත්තොත් එහෙම අපි ගත්තොත් පුවක්, පොල්, කිතුල් වගේ ශාක ගන්න පුළුවන් අපිට. හරි? ඒක බීජපත්‍රී ශාක වලට. ද්විබීජපත්‍රී ශාක වලට අපිට උදාහරණයක් ගන්න පුළුවන් අඹ, රම්බුටන් මේ වගේ දේවල්. බීජ හට ගන්නා අපුෂ්ප ශාක. ඒතර මේකට ගන්න පුළුවන් අපිට උදාහරණ හැටියට මඩු. අහලා තියෙනවද මඩු? ෆයිනස් වගේ ශාක. මේ පැත්තට උදාහරණ හැටියට ගන්න පුළුවන් අපිට මේවා නම් එච්චර ඔයාලා අහලා නැතුව ඇති. එකක් තමයි මාකැන්ටියා. මාකැන්ටියා, මර්කැන්ටියා කියලාත් මේකට කියනවා. ඊට පස්සේ තව උදාහරණයක් තමයි අපි ගත්තොත් එහෙම සෙලජිනෙල්ලා. සෙලජිනෙල්ලා. මේ වගේ උදාහරණ අපිට ගන්න පුළුවන්. ඔන්න එන ශාක වර්ග කරන විදිය තමයි ඔය අපි කතා කරන්නේ. හරිද? එන ශාක ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියලා. ඒ සපුෂ්ප ශාක නැවත වර්ග දෙකයි. ඒක බීජපත්‍රී ශාක, ද්විබීජපත්‍රී ශාක. අපුෂ්ප ශාක නැවත වර්ග දෙකයි. බීජ හට ගන්නා අපුෂ්ප ශාක, බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. එතකොට මෙයාලා නැවත වර්ග දෙකයි. ඒක බීජපත්‍රී ශාක, ද්විබීජපත්‍රී ශාක. උදාහරණ පුවක්, පොල්, කිතුල්. ඊට පස්සේ උදාහරණ අඹ, රඹුටන් වගේ දේවල්. එතකොට මේවට උදාහරණ මඩු, ෆයිනස් වගේ දේවල්. ඊළඟට මේවට උදාහරණ මාකැන්ටියා, සෙලජිනෙල්ලා වගේ උදාහරණ. හරි. එහෙනම් ලියන්නකෝ. මේ බෝඩ් එකේ තියෙන ටික සම්පූර්ණයෙන්ම දාගන්න. ශාක වර්ගීකරණය කියලා ලියා ගන්නකො ඉස්සෙල්ලා. ශාක වර්ගීකරණය කියලා ලියලා ඔය විදිහට බෝඩ් එකේ තියෙන ටික දාගන්න. ශාක වර්ග දෙකයි. සපුෂ්ප ශාක, අපුෂ්ප ශාක. සපුෂ්ප ශාක, අපුෂ්ප ශාක. සපුෂ්ප ශාක වර්ග දෙකයි. ඒක බීජපත්‍රී ශාක, ද්විබීජපත්‍රී ශාක. හරියට ලියන්න.
එතකොට ඒක බීජපත්‍රී ශාක වලට උදාහරණ පුවක් පොල් කිතුල් වගේ දේවල්, ද්විබීජපත්‍රී ශාක වලට උදාහරණ අඹ රමුටන් වගේ දේවල්. අපුෂ්ප ශාක වර්ග දෙකයි බීජ හට ගන්නා අපුෂ්ප ශාක, බීජ හට නොගන්නා අපුෂ්ප ශාක. බීජ හට ගන්නා ඒවට උදාහරණ තමයි මඩු ෆයිනස් වගේ දේවල්. බීජ හට නොගන්නා ඒවට උදාහරණ මාකැන්ටියා, සෙලජිනෙල්ලා වගේ උදාහරණ. හරි ලියාගෙන ඉවර ඇති නේද? එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? ශාක ප්‍රධාන වර්ග දෙකයි සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක. සපුෂ්ප ශාක වර්ග දෙකයි ඒක බීජපත්‍රී ශාක, ද්විබීජපත්‍රී ශාක. මේ පැත්තට උදාහරණ පුවක් පොල් කිතුල් වගේ දේවල්, මේ පැත්තට උදාහරණ අඹ රමුටන් වගේ දේවල්. එතකොට මේ පැත්තට උදාහරණ මඩු ෆයිනස් වගේ දේවල්, මේ පැත්තට උදාහරණ මාකැන්ටියා, සෙලජිනෙල්ලා වගේ උදාහරණ. හරි පළවෙනි මාතෘකාව කරගන්න සපුෂ්ප ශාක කියන පළවෙනි මාතෘකාව කරගන්න සපුෂ්ප ශාක කියන
සපුෂ්ප ශාක. නමේම තේරුම තියෙනවා. සා කියන්නේ සහිත. මොනවා සහිතද එතකොට? පුෂ්ප සහිත. ඒ කියන්නේ පුෂ්ප හට ගන්න ශාක වලට තමයි අපි කියන්නේ සපුෂ්ප ශාක කියලා. හරි. ලියවද මාතෘකාව? සපුෂ්ප ශාක. ලියන්න මෙහෙම. පුෂ්ප හට ගන්නා ශාක පුෂ්ප හට ගන්නා ශාක පුෂ්ප හට ගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. පුෂ්ප හට ගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. පුෂ්ප හට ගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. සපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. පුෂ්ප හට ගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. සපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. ඊළඟ තරු ලකුණ සපුෂ්ප ශාක ප්‍රධාන වර්ග දෙකකට බෙදනු ලබයි. 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 එනම් 1 2 කියලා දාන්න. अंक 1 एक बीजपत्री शाक, अंक 2 द्विबीजपत्री शाक. अंक 1 एक बीजपत्री शाक, अंक 2 द्विबीजपत्री शाक. अंक 1 एक बीजपत्री शाक, अंक 2 द्विबीजपत्री शाक. एक बीजपत्री शाक, अंक 2 द्विबीजपत्री शाक. මම එතනින් එහාට ඒක විස්තර කරන්න යන්නේ නැහැ. ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි කියන්නේ මොකක්ද කියලා. මොකද ඔයාලගේ මේ පාඩමට ඒ කොටස් සාකච්ඡා කරන්න නැහැ. ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි කියන්නේ මොනවද? ඒ වගේ වෙනස්කම් මොනවද? එහෙම කතා කරන්න නැහැ. හරි? දැන් ලියන්න මාතෘකාව අපුෂ්ප ශාක කියලා. අපුෂ්ප ශාක. අපුෂ්ප ශාක. අපුෂ්ප ශාක කියලා කියන්නේ මල් පිපෙන්නේ නැති ශාක නේද? ලියන්න එහෙනම් මෙහෙම. පුෂ්ප හට නොගන්නා ශාක, පුෂ්ප හට නොගන්නා ශාක, පුෂ්ප හට නොගන්නා ශාක, පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. තරුවක් දාන්න. අපුෂ්ප ශාක ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබයි. අපුෂ්ප ශාක ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබයි. අපුෂ්ප ශාක ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබයි. එනම් 1 2 කියලා දාන්න. अंक 1 बीज हट गन्ना पुष्प शाक. अंक 1 बीज हट गन्ना पुष्प शाक. बीज हट गन्ना पुष्प शाक. अंक 2 बीज हट नोगन्ना पुष्प शाक. बीज हट नोगन्ना अपुष्प शाक. बीज हट नोगन्ना अपुष्प शाक. हरि දැන් එහෙනම් මේ ශාක වර්ගීකරණය පිළිබඳව යාට අවබෝධයක් ලැබුණා. දැන් මම අඳිනවා ද්විබීජපත්‍රි ශාකයක් අඳිනවා. ඒකේ තියෙන කොටස් ටික තමයි අපි දැනගන්න ඕනේ. ද්විබීජපත්‍රි ශාකයක්. දැන් අපි ගත්තොත් ද්විබීජපත්‍රි ශාකයක මේ විදිහට කඳ ඇඳලා කියලා හිතන්නකෝ. මේකේ තියෙනවා මුලක් නේ. දිග මුලක් තියෙනවා. ඒකට අපි කියන්නේ මුදුන් මුල කියලා. මේ මුදුන් මුලෙන් හට ගන්නවා මුල්. ඒවට අපි කියනවා පාර්ශ්වික මුල් කියලා. මුදුන් මුලෙන් හට ගන්න මුල් වලට කියන්නේ මොනවා කියලාද? පාර්ශ්වික මුල් කියලා තමයි කියන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ මුදුන් මුල. මේ තියෙන්නේ මුදුන් මුල කියන එක. මේ තියෙන්නේ පාර්ශ්වික මුල් කියන එක. පාර්ශ්වික මුල් කියන ඒවා නැවත නැවත බෙදෙනවා. පාර්ශ්වික මුල් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කඳ. මේ තියෙන්නේ කඳ. එතකොට කඳ ඊට පස්සේ ඉහළට යනකොට මොකක් වෙනවද? කඳ සීන් වීමක් වෙනවා. ඒ වගේම මේ කඳ අතු වලට බෙදීමක් වෙනවා. මේ තියෙන අතු. හරි. කඳ අතු ඊට පස්සේ මේ අතු වල හට ගන්නවා පළ, ගෙඩි හට ගන්නවා. හරි. පළ හට ගැනීමක් සිද්ධ වෙනවා. ඒ වගේ අතු වලින් හට ගන්නවා පත්‍ර. පත්‍ර හට ගැනීමක් සිද්ධ වෙනවා.
පත්‍ර හට ගැනීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි ගත්තොත් තවත් ගත්තොත් එහෙම මේ වගේ පුෂ්ප හට ගන්නවනේ. අපි මේ විදිහට නම් කරොත් එහෙම පුෂ්ප හට ගන්න. පුෂ්ප හට ගන්න. හරි. එතන මේවා තමයි සාමාන්‍ය ශාකයක තියෙන ප්‍රධාන කොටස් ටික. මුදුන් මුලක් තියෙනවා, ඒකෙන් හට ගන්නවා පාර්ශ්වික මුල් හට ගන්නවා, කඳ තියෙනවා, කඳෙන් අතු හට ගන්නවා, අතු වල පළ හට ගන්නවා, පත්‍ර හට ගන්නවා, ඒ වගේම පුෂ්ප හට ගන්නවා. ඔය තමයි ද්විබීජපත්‍රී ශාකයක තියෙන කොටස්. ද්විබීජපත්‍රී ශාකයක තියෙන කොටස් තමයි ඔය තියෙන්නේ. හරිද? ද්විබීජපත්‍රී ශාකයක තියෙන කොටස්. හරි. ලියන්න මාතෘකාවක්. ද්විබීජපත්‍රී ශාකයක කොටස්. ද්විබීජපත්‍රී ශාකයක කොටස්. ද්විබීජපත්‍රී ශාකයක කොටස්. ද්විබීජපත්‍රී ශාකයක කොටස්. හරි. ඔය ටික ඇඳලා නම් කරගන්න. ද්විබීජපත්‍රී ශාකයක කොටස් කියලා.
හරි ඉවරයිද ඉක්මන් කරන්න කොටස් ටික අඳින්න හරි දැන් මේකේ මේ පස මට්ටමින් උඩ කියලා හිතන්නකෝ මේ ටිකට කියනවා ප්‍රරෝහ පද්ධතිය කියලා ප්‍රරෝහ පද්ධතිය කියලා කියනවා මෙතනින් පල්ලේ කොටසට කියනවා මූල පද්ධතිය කියලා. ඒක නම් කරගන්න. කඩේකට කොහොම ගහලා මෙතනින් උඩ ටික ප්‍රරෝහ පද්ධතිය මෙතනින් පල්ලේ ටික මූල පද්ධතිය කියලා අපි කියනවා. ඒ කොටස් දෙකක් නම් කරගන්නකො. ප්‍රරෝහ පද්ධතියයි මූල පද්ධතියයි.
එහෙනම් දැන් අපි මේ එක කොටසක් ගානේ වෙන වෙනම කතා කරමු. ලියන්න පළවෙනි මාතෘකාව ශාක පත්‍රවල විවිධත්වය. මේ ගැන තමයි වැඩිපුරම කතා කරන්න තියෙන්නේ. අපේ මාතෘකාව ඊට පස්සේ කඳ ගැන යම් ප්‍රමාණයක් කතා කරන්න තියෙනවා. ආය මුල ගැන කතා කරන්න තියෙනවා. මේ පුෂ්ප ගැන කතා කරන්නේ නැහැ. අතු ගැන කතා කරන්නේ නැහැ. ඵල ගැන සාකච්ඡා කරන්නෙත් නැහැ. අපිට කතා කරන්න තියෙන්නේ පත්‍ර ගැන, කඳ ගැන සහ මුල් ගැන තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. අර කියා ගන්න මාතෘකාව ශාක පත්‍රවල විවිධත්වය. ශාක පත්‍රවල විවිධත්වය. ශාක පත්‍රවල විවිධත්වය. ශාක පත්‍ර. ශාක පත්‍රවල විවිධත්වය කියන කතාව කතා කරගන්න තියෙනවා. දැන් ඒතර අපි මුලින්ම කතා කරොත් එහෙම ශාක පත්‍රයක කාර්යය මොකක්ද කියලා. ශාක පත්‍රයක කාර්යය. ශාක පත්‍රයක කාර්යය තමයි මොකක්ද? ආහාර නිපදවීම. අපි ඒකට විද්‍යාවෙන් කියනවා මොකක් කියලා? ප්‍රභා සංශ්ලේෂණය කියලා. එහෙනම් ශාක පත්‍රයක කාර්ය වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද? ආහාර නිෂ්පාදනය කිරීම. එහෙනම් ශාක පත්‍රයක කාර්ය ප්‍රභා සංශ්ලේෂණය. මේ ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ මොකක්ද කියන එක මම ලියන්න සමීකරණයකින්. ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි. කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි එකතු කරගන්නවා. කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි එකතු කරගන්නවා. මේ එකතු කර ගැනීමට හිරු එළිය කියන ශක්තිය අවශ්‍ය වෙනවා. සූර්ය ශක්තිය කියලා ලියවත් කමක් නැහැ. ඊට පස්සේ මේක වෙන්නේ හරිතප්‍රදවල. හරිතප්‍රද තියෙන්නේ ශාකවල කොළ පාට තැන්. කාබන් ඩයොක්සයිඩ් ජලයයි එකතු කරගන්නවා. මේ වැඩේට හිරු එළිය තියෙන්න ඕන හරිතප්‍රදවලදී තමයි මේක වෙන්නේ. එතකොට හැදෙනවා ග්ලූකෝස් හැදෙනවා. ග්ලූකෝස් හැදෙනවා ඊට අමතරව ඔක්සිජන් හැදෙනවා. ග්ලූකෝස් හැදෙනවා ඊට අමතරව මොනවද හැදෙන්නේ? ඔක්සිජන් හැදෙනවා. එතන මේ තමයි ප්‍රභා සංශ්ලේෂණය සඳහා වචන සමීකරණ. මේකේ තියෙන ඔක්කොම ಜಾති ප්‍රභා සංශ්ලේෂණ අදාළ ඔක්කොම ಜಾති තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණ මොනවද ඕන? කාබන් ඩයොක්සයිඩ් ඕන, ජලය ඕන, හිරු එළිය ඕන, හරිතප්‍රද ඕන. මොනවද හැදෙන්නේ? ග්ලූකෝස්. මේක පොතේ අතුරු ඵලයක්. අතුරු ඵලයක් විදිහට තමයි ඔක්සිජන් හැදෙන්නේ. හරි. එහෙනම් අපි ලියමු මෙහෙම ශාක පත්‍රවල විවිධත්වය කියලා ලියවන්න. ලියන්න පළවෙනියටම ශාක පත්‍රවල කාර්ය. ශාක පත්‍රවල කාර්ය. ශාක පත්‍රවල කාර්ය. හරි. එයාට ලියන්න පහලින් ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. වරාන් ඇතුළේ ලියන්නකෝ ආහාර නිපදවීම කියලා. ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. වරාන් ඇතුළේ ලියන්න ආහාර නිපදවීම කියලා. ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. වරාන් ඇතුළේ ආහාර නිපදවීම. හරි. දැන් ලියන්න ප්‍රභා සංශ්ලේෂණය සඳහා වචන සමීකරණය ප්‍රභා සංශ්ලේෂණය සඳහා වචන සමීකරණය පහත දැක්වේ.
ප්‍රභා සංශ්ලේෂණය සඳහා වචන සමීකරණය පහත දැක්වේ. වචන සමීකරණය පහත දැක්වේ. හරි මේක දැන් පේන පාටකින් ලියා ගන්න. කාබන් ඩයොක්සයිඩ් ධන ජලය, ඉරු එළිය හරිතප්‍රද, ග්ලූකෝස් ධන ඔක්සිජන්. හරි දැන් මේ කතාව ලියවද කාබන් ඩයොක්සයිඩ් ධන ජලය ඊතලයේ මත හිරු එළිය හරිතප්‍රද ග්ලූකෝස් ධන ඔක්සිජන්. හරි දැන් වාගෙන් ඇහුවොත් ප්‍රභා සංශ්ලේෂණය යනු කුමක්ද කියලා ඇහුවොත් ඕකම හරි ගස්සා. ඕකම හරි ගස්සා. මේ හිරු එළිය ඇති විට හරිතප්‍රද තුලදී මොන එළිය ඇති විටද? හිරු එළිය ඇති විට හරිතප්‍රද තුලදී කවුරු සහ කවුරු භාවිතයෙන්ද? කාබන් ඩයොක්සයිඩ් සහ ජලය භාවිතා කර මොනවා නිපද වීමද? මේක කෙලින්ම ග්ලූකෝස් කියන්නේ නැතුව ආහාර නිපද වීම කියලා කියන්නේ. ඔක්සිජන් ගැන කියන්න ඕනේ නැහැ. හිරු එළිය ඇති විට හරිතප්‍රද තුලදී කාබන් ඩයොක්සයිඩ් සහ ජලය භාවිතා කර ආහාර නිපද වීමට කියනවා මොකක් කියලාද? ප්‍රභා සංශ්ලේෂණය කියලා. හරි ලියන්න බෑ නම් එහෙම. පේන පාඩකින් ලියා ගන්න. දැන් ප්‍රභා සංශ්ලේෂණයට හැඳින්වීමක් හරි. මෙහෙම ලියන්න. හිරු එළිය ඇති විට හරිතප්‍රද තුලදී 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 කාබන් ඩයොක්සයිඩ් හා ජලය භාවිතා කර 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 ආහාර නිපදවීම ප්‍රභා සංශ්ලේෂණයයි. ආහාර නිපදවීම ප්‍රභා සංශ්ලේෂණයයි. ආහාර නිපදවීම ප්‍රභා සංශ්ලේෂණයයි. ආහාර නිපදවීම ප්‍රභා සංශ්ලේෂණයයි. දැන් මේ ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ සූර්ය ශක්තිය ආහාරවල රසායනික ශක්තිය ලෙස ගබඩා කිරීම. මේ සූර්ය ශක්තිය ඉරේලිය තියෙන ශක්තිය ආහාරවල රසායනික ශක්තිය විදිහට ගබඩා කිරීම. ලියන්න තරුවක් දාලා ප්‍රභා සංශ්ලේෂණයේදී සිදුවන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී සූර්ය ශක්තිය ආහාරවල රසායනික ශක්තිය ලෙස ගබඩා කිරීමයි. සූර්ය ශක්තිය ආහාරවල රසායනික ශක්තිය ලෙස ගබඩා කිරීමයි. සූර්ය ශක්තිය ආහාරවල රසායනික ශක්තිය ලෙස ගබඩා කිරීමයි.